समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुखदम् धम्मत्सवन कालो अयं बदन्ता धम्मत्सवन कालो अयं बदन्ता धम्मत्सवन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන්ට ජීවිතේ පවතින යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම පිණිස උතුම් ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිහාට බලනකොට අපිට නිතරම ඇහෙන්න ලැබෙන වචනේ තමයි දුක. අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ කතා කළත් චතුරාර්ය සත්‍ය තුලත් අපිට අහන්න ලැබෙන්නේ නිතරම දුක කියන වචනේ. දුක කියන වචනේ මුළු ධර්මයේ පුරාවටම අපි කතා කරන වචනයක්. චතුරාර්ය සත්‍ය කියලා කිව්වට පස්සේ අපි තේරුම් ගන්න ඕන හතර ආකාරයකින් පවතින ආර්ය සත්‍යයට අපි කියනවා චතුරාර්ය සත්‍ය කියලා. අපි ලෝකේ සත්‍යයි කියලා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. අපි ලෝකේ බොහෝ දේවල් දැන ගන්නවා. අපි ඒවා සත්‍යයි ඇත්තයි කියලා දරාගෙන කටයුතු කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ ගවේෂණය කරලා අපිට පෙන්නනවා ලෝකේ පවතිනවා නම් ඇති යථාර්ථයේ වශයෙන් අවබෝධ කරන්නටම තියෙන එකම එක සත්‍යය තමයි මේ හතර ආකාරයෙන් පවතින සත්‍යය. ඒ කියන්නේ පවතිනවා නම් පවතින්නේ දුකක්මයි. හට ගන්නවා නම් හටගන්නේ දුකක්මයි. නිරෝධ වෙනවා නම් නිරෝධ වෙන්නේ දුකක්මයි. නිරෝධ කළ යුත්තේ දුකක්මයි. ඒ නිසා අපි චතුරාර්ය සත්‍ය විදිහට කතා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍යයත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. එතකොට අපි කල්පනා කරන්න වෙනවා අපිට සරලව බැලූ බැලමට පේනවා දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් කියලා වචන ටිකක්. හැබැයි අපි බලන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ නමක් මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මයත් අපි ලෝක සත්‍යෝ වශයෙන් එදිනදා කිසිම ආගමක් ජාතියක් කුලයක් ભેදයකින් තොරව දැනගෙන තේරෙන දුකත් අතර වෙනසක් තියනවාද කියන කාරණාව. හැබැයි අපිට හිතෙනවා දුක සමුදය නිරෝධ මාර්ගය කියලා කිව්වට පස්සේ අපි ජීවිතේ එදිනදා ජරාවටපත් වෙලා ඉපදිලා ව්‍යාධියටපත් වෙලා ශෝක කම්කටොළු වලටපත් වෙලා එදිනදා ජීවිතයේ අත්විඳින දුක තමයි අපි නැති කරගන්නට හදන්නේ. අපි ඒ දුක දන්නවා.
එතකොට ඒ දුක ගැන දැනගන්න, තේරුම් ගන්න අපිට විශේෂ නුවණක් ඕන නෑ. අපි කල්පනා කළොත් අපිට ජීවිතේ එන දුක් ටික අපි කිව්වොත් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක් දුම්නස්, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියන් හා එක්වීමේ දුක, යමක් කැමැති පරිදි නොලැබීමේ දුක කියන මේ දුක අපිට එදිනදා ජීවිතේ තේරෙන්න අපි බුදුදහම දැනගෙන ඉන්න ඕන නැහැ. අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙන්න ඕන නැහැ. ඒකට බෞද්ධ කියන එක උපතින් සිද්ධ වෙන්න ඕන නැහැ. හැමෝටම පොදුවේ තේරෙන දැනෙන ටිකක් තමයි අපි කතා කරපු දුක. ඒ නිසා අපි ජීවිතේ හැමදාම උත්සාහවන්ත වෙන්නේ දුක අවබෝධ කරන්න නෙවෙයි දුක නැති කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශේෂත්වය තමයි උන්වහන්සේ අපිට දුක නැති කරන්න නෙවෙයි කියලා දෙන්නේ, දුකට හේතුව අවබෝධ කරලා හේතුව දුරු කරන්න. හැබැයි අපි එදිනදා ජීවිතේ අපි හැමෝම උත්සාහවන්ත වෙන්නේ අපිට තියෙන දුක නැති කරන්න. හැබැයි දුකට හේතුව හොයාගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේ විස්තර කරලා අපිට පෙන්වන්නේ අවිද්‍යාව නිසායි දුක සමුදය වෙන්නේ. අවිද්‍යාව නිසා දුක සමුදය වෙන විදිහ තමයි පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ. අපි පටිච්චසමුප්පාදයේ අංග 12 අන්තිමට බැලුවොත් පෙන්වන්නේ දුක්ඛ දෝමනස්ස භායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. සියලු දුක් රැසේ හට ගැනීම මෙන්න මෙහෙම සිද්ධ වෙනවා කියලා. ඒක අංග 12ක් යටතේ ක්‍රමානුකූලව විස්තර කරන අවබෝධ කර ගැනීමේ පහසුවට අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. තර අවිද්‍යාව සමුදය වුණොත් දුක සමුදය වෙන බව පෙන්නනවා. එහෙමනම් අපිට තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නකම. එතකොට මේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නා කම නිසා දුක සමුදය වෙනවා. එතකොට අපිට හම්බ වෙන දුක නැති කරන්න හදනවා නම් ඒ අවිද්‍යාව නිසා. ඒකට හේතුව තමයි දුක අපිට සමුදය වෙන්නේ අවිද්‍යාවෙන් නම් අපි දුක නැති කරන්න හදන්නේ අවිද්‍යාව නිසා, දුක සමුදය වුණු නිසා. එහෙනම් අවිද්‍යාව නැති තැනක දුක සමුදය වෙන්න බෑ. දුක හටගත්තා කියලා කියන්නේ, දුක සමුදය වුණා කියලා කියන්නේ, දුක දැනුණා තේරුණා කියලා කියන්නේ, ඒ දුකටපත් වුණා කියලා කියන්නේ, දුකට ගොදුරු වුණා කියලා කියන්නේ එතන අවිද්‍යාව තියෙනවා. අන්නේ අවිද්‍යාව තුල ඉඳලා අපි උත්සාහවන්ත වෙනවා දුක නැති කරන්න. ඒක අවිද්‍යාවෙම තීරණයක්. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් අපි එදිනදා ජීවිතේ හැමදෙනාම උත්සාහවන්ත වෙන්නේ දුක නැති කරන්න. දුක නැති කරන්න උත්සාහවන්ත නොවන කිසිවෙක් නැහැ. තිරිසංගත සත්වයා පවා තමන්ට අවුවෙන් පින්නෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා ඉන්න කුරුළු කූඩු හදනවා කුරුල්ලෝ නාම. තව තව සත්තු තමන්ට වාසස්ථාන හොයා ගන්නවා. මොකද තමන්ට දැනෙන දුක්ඛ වේදනා දුක්ඛ පීඩා අවම කරගෙන සැපසේ වාසය කරන්න තමයි මේ හැම සත්වෙක්ම කැමති. එහෙනම් තිරිසංගත සතාට පවා දුක දැනිලා තියෙනවා. දුක තේරිලා තියෙනවා.
ඒ නිසා ඒ තිරිසංගත සතා පවා දුකෙන් මිදෙන්න ක්‍රමයක් හොයනවා, පාරක් හොයනවා. දැන් අපි කල්පනා කරලා ගත්තොත් දුක දැනෙන්නේ මිනිස්සයාට විතරක් නෙවෙයි. අපි උපමාවක් විදිහට ගත්තොත් කුරුළු කූඩුවක Tamanගේ පැටව ආරක්ෂා කරලා කන්න බොන්න දීලා ඇති දැඩි කරන කුරුළු අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දිහා බැලුවොත් ඒ කුරුල්ලන්ට කන්න බොන්න දීලා Tamanගේ පැටව බලා ගන්නකොට ආදරේ මොකක් හරි අතුරු ආන්තරාවක් නිසා ඒ පැටව ටික නැති වෙලා ගියොත්, එහෙම නැත්නම් වෙන සත්වයේ ගොදුරකටපත් වුණොත් උන් මහා හයියෙන් විලාප දිදී අඬනවා, කෑ ගහනවා. උන්ටත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනිලා Tamanට ප්‍රිය වස්තුවක් විදිහට, ප්‍රියජනක විදිහට තමන්ගේ දරුමල්ලු බලාගෙන වාසය කළා. එතකොට ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඒ තිරිසන් ලෝකෙටත් දැනුණා, තේරුණා. එහෙනම් දුක තේරෙන්න, දුක දැනෙන්න අපිට මිනිස්සෙක් වෙන්න ඕන නැහැ. සියලු ලෝක සියලු සත්‍යයන්ටම දුක එක හා සමානව දැනෙනවා, තේරෙනවා. ඒ දුක් වේදනාවන්ට ගොදුරු වෙනවා. හැබැයි ඒ කිසිම සත්වයේ දුක්ඛ දෝමනස්යන්ට කැමති නැහැ, අකමැති. හැබැයි අකමැති උණයි කියලා ඒ දුක්ඛ දෝමනස්යන් නොලැබී තියෙන්නේත් නැහැ, ලැබෙනවා. ඒ දුක්ඛ දෝමනස්යන් ලැබෙනකොට එපා කියනවා. අනේ එහෙම දුකක් නම් එන්නේ නැත්තම් හොඳයි කියනවා. ඒ නිසා ඒ දුක නැති කරගන්න විවිධ උපක්‍රම හොයනවා. ඒ දුක නැති කරගන්න විවිධ ක්‍රමවේදයන් ඔස්සේ සැරිසරනවා. අපි මනුස්ස ලෝකෙ බැලුවොත් අපිට එදිනදා තියෙන දුක්ඛ දෝමනස්යන්, දුක්ඛම් කටළු නැති කරගන්න අපි බොහෝ උත්සාහවන්ත වෙනවා. ඒ වෙනුවෙන් අපි වෙහෙසිලා රැකියාවක් කරනවා, මිල මුදල් හොයනවා, ව්‍යාපාරයක් කරනවා. තව බොහෝ පංචකාම භෞතික වස්තුන් අපි ජීවිතයට එකතු කරගන්නවා. මෙහෙම එකතු කරගෙන මුළු ජීවිත කාලේ පුරාවටම අපි හැමදාම දුක නැති කරගන්න විදිහක් හොයනවා. දුක නැති කරගන්න උපක්‍රම යොදනවා. දුක නැති කර ගැනීම වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරනවා. හැබැයි අපි කවුරුත් අපේ මරණ මංචක මොහොත කොතනකදී කොයි විදිහට සිද්ධ වෙයිද කියලා කියන්න දන්නේ නැහැ. මැරෙන්න තප්පරයකට මොහොතකට කලිමුත් අපි හිතලා බැලුවොත් දුක නැති කරන්න පාර හොයමින් ඉන්නවා. හැබැයි මුළු ජීවිතේම කොපමණ පස්කම් සැපේ ලම් කළත් ඒ ලම් කරගත්ත උපරිමයෙන් ගියා කියන කිසිවෙක් නැහැ. මගේ දුක දැන් නැති වෙලා ඉවරයි. මට දැන් කිසිම අවශ්‍යතාවයක් වමනාවක් නැහැ. මට කිසිම දුක් වේදනාවක් නැහැ. සියලු දුක මං ජීවිතේ නැති කරගෙන අවසන් කරපු කෙනෙක් කියලා දුකට පිළිසරණ හොයාගෙන යන කිසිවෙක් ඒ අවසන් කළා නැහැ. තෘප්තිමත් භාවය ලබලා නැහැ, දුක කෙරවල කළා නැහැ. දුක කෙරවල කරන්න විදිහ හොයා ඉන්න ඇද්දි හැමෝම යම් වෙලාවක මිය පරලෝ යනවා. අපි හිතනවා ජීවිතේ විවිධ අවදීන් පසු කරනකොට අහවල් තැනටපත් වුණොත් නම් දුක නැති කරගන්න පුළුවන්. අහවල් දේ ලං කරගත්තොත් නම් දුක නැති කරගන්න පුළුවන් කියලා. හැබැයි කෙනා හිතන මට්ටමට ගිය තව කෙනෙක් එක්ක කතා කරලා බැලුවොත් ඒ මට්ටමට ගිය කෙනාගේ දුක ඉවර වෙලා නැහැ. ඒ කලින් හිතාගෙන හිටියට එතනට ගියාම දුක ඉවර වෙනවා කියලා. එතනට ගිහිල්ලා බැලුවට පස්සේ තව වෙන ක්‍රමයකින් දුක එනවා. ඒ නිසා ඒ දුක නැති කරගන්න තව ක්‍රමයක් හොයනවා. එතකොට මුළු ජීවිත කාලේ පුරාවටම
දුක නැති කර ගැනීමේ සටනක නිරත වෙනවා. මුළු ජීවිත කාලය පුරාවටම දැවෙන ප්‍රශ්නයකට උත්තර හොයනවා. ඒ දැවෙනවා නම්, පෙළෙනවා නම්, තැවෙනවා නම් ඒ දුකක් නිසාමයි. පරිදේවයක් නිසාමයි. දෝමනස්යක් නිසාමයි. දාහයක් නිසාමයි. ඒ නිසා හැමෝම හැම මොහොතකම මේ දැවෙන ප්‍රශ්නෙට උත්තරේ හොයනවා. ලෝකෙ එහෙමනම් කිසිවෙක් නැහැ දුකට පිළිසරණ නොපතන, දුකට පිළිසරණ නොසයන. අපි බැලුවොත් එහෙමනම් හැම දිනාම දුකට පිළිසරණ හොයනවා, දුකට පිළිසරණ පතනවා. හැමෝම දුක නැති කරගන්න මේ ලෝකේ හොයන පාර තමයි අපි හොඳට හොයලා බැලුවොත් පස්කම් සුවය. පංචකාම සම්පත්තියෙන් තමයි දුකෙන් නිදහස් වෙන්න මාර්ගයේ විදිහට විවිධ ක්‍රමවේදයන් ඔස්සේ හඹාගෙන යන්නේ. දැන් පංචකාමයේ කියනකොට අපි තේරුම් ගන්න වෙනවා ඇහැ කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් මූලික කරගෙන අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අරමුණු කරගෙන ඒ ස්පර්ශයන් ඔස්සේ වින්දනයන් භුක්ති විඳිමින් ඒ වින්දනයන් ඔස්සේ දුක නැති කරගන්න ක්‍රමයක් අපි හැමදාම බලාපොරොත්තු වෙනවා. අපි හැමදාම හොයනවා. තෘප්තිමත් වෙන වින්දනයක් හොයාගෙන යනවා තෘප්තිමත් වෙන්න. හැබැයි එහෙම වින්දනයන් හොයලා තෘප්තිය අවසන් වෙච්ච කිසිවෙක් නැහැ. එහෙනම් තෘප්තිමත් වෙලා නැහැ කියලා කියන්නේ දුක අවසන් වෙලා නැහැ කියන එක. දුක තවම තියෙනවා. අපි එහෙමනම් කල්පනා කරන්න ඕන අපි හොයන ක්‍රමේ මොකක්ම හරි වරදක් තියෙනවා. ඇයි? අපි හැමෝටම දුක තේරිලා දුක දැනිලා එදා ඉඳලා අද දක්වා හැමෝම අනුගමනය කරපු ක්‍රමේ තමයි දුක නැති කරන්න. මේ පංචකාම වින්දනයන් ඔස්සේ හඹාගෙන යන එක. අපි කල්පනා කරලා බැලුවොත් සක්විති රජ පදවිය ලැබලත් අපි කාටවත් බැරි වුණා තව මේ පංචකාම විඳලා කෙරවලක් දකින්න. අවසානයක් දකින්න. තෘප්තියක් කරගන්න. මොකද එහෙම තෘප්තිමත් වුණා නම් අපි තවත් මේ විදිහට ඒ වින්දනයන් හොයන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට වෙනවා සක්විති රජ පදවිය නොලබපු කෙනෙක් හොයන්න බැරි තරම්. අපි ධර්මානුකූලව බැලුවොත්. එතකොට ඒ සක්විති රජ පදවිය ලබලා ලබන්න බැරි විච්ච වින්දනය අද කඩිකූඹි වෙලා ලබන්න උත්සාහවන්ත වෙනවා නම් ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපිට මේ මහ පොළවේ ඉන්න පුංචි කෘමි සත්වයකටවත් කඩියෙක් කූඹියෙකුටවත් කුරා කූඹියෙකුටවත් ඇඟිල්ලක් දික් කරලා කියන්නට පුළුවන් කමක් නැහැ මෙන්න මේ කූඹියා කඩියා සක්විති රජ වෙලා හිටියේ නැහැ කියලා. එතකොට සක්විති රජ පදවියෙන් තෘප්තිමත් නොවුණු නිසායි කඩිකූඹි වෙලා ඉපදුනේ. කඩිකූඹි වෙලා උත්සාහවන්ත වෙන්නේ තමන්ගේ වින්දනය තෘප්තිමත් කරගන්න. තමන්ගේ පංචකාමය උපරිමයට ගේන්න වින්දනයටපත් කරන්න. දුක කෙරවල කරන්නයි බලාපොරොත්තුව. දුක නසන්නයි බලාපොරොත්තුව. වින්දනයෙන් දුක නැති කරගන්න. හැබැයි ඒ වින්දනයෙන් දුක නැති කරන්න යන පාරේ මොකක්ම හරි වරදක් තියෙනවා. මොකද එහෙම වරදක් තියෙන නිසා අපි තව මේ වින්දනේ කෙරවල කරලා නැත්තේ. ඒ වින්දනයෙන් තෘප්තිමත් වෙලා අවසන් වෙලා නැත්තේ. තවමත් දුක කෙරවල වෙලා නැත්තේ. දුකට හේතුව හොයමින් තවම සැරිසරන්නේ.
අපි එහෙමනම් කල්පනා කරන්නට වෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදියේ සක්විති රජ පදවිය ලබන්නට උරුමකම් කියපු කෙනෙක්. මේ ලෝකේ ගත්තොත් පංචකාම වින්දනේ උපරිමයට වින්දනය කරපු කෙනෙක්. පස්කම් සැපේ කිසිම අඩුවක් තිබුණේ නැහැ. පංචකාම සැපෙන් උපරිම ආකාරයෙන් වින්දනය කරපු උපරිමයෙන් භුක්ති විඳපු බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දකිනවා. මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කියලා. ඉතින් මේ සතර පෙර නිමිති දකිනකොට මේ මහලු වීම ගැන, ලෙඩවීම ගැන, මරණය ගැන හොඳට දැන කියා ගන්නවා චන්න ඇමතිගෙන් අහලා. හැබැයි බෝසතාණන් වහන්සේ කල්පනා කරලා බලනවා එහෙමනම් මේ මහලු වෙන එක කොයි විදිහට හිටියත් නතර කරන්න බෑ. ලෙඩ වෙන එක, ව්‍යාධියට පත් වෙන එක, රෝගාබාධයන්ට ගොදුරු වෙන එක කොහොම කටයුතු කළත් නතර වෙන එකක් නෙවෙයි. මරණයට පත් වෙන එකත් ඒ විදිහයි. මිනිස්සු හැමදාම දුක්ඛ දෝමනස්යන්ගෙන් පෙළෙමින්, ජරා මරණයන්ගෙන් පීඩිත විඳමින් ජීවත් වෙනවා. මේ දුක් දුම්නස් නැති කරන්න හැමෝම ක්‍රමයක් හොයනවා. හැමෝම හිතනවා පංචකාම සම්පත්තිය අපිට ලැබුණාම අපේ ජීවිතයේ දුක නැති වෙනවා කියලා. අපේ ජීවිතයේ දුක දුර වෙනවා කියලා. හැබැයි බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා පංචකාමයෙන් දුක නසන්න බෑ. මොකද මෙපමණ පංචකාමයක් ලබන මටත්, මෙපමණ සැපයක් භුක්ති විඳින මටත් මේ ජරා මරණ ව්‍යාධි දුක්ඛෙන්, මේ දෝමනස්යන්ගෙන් ගැලවෙන්න බැරි නම් මේ ලෝක සත්‍යෝ එදිනදා ජීවිතේ ජීවත් වෙනකොට විහෙස වෙලා මහන්සි වෙලා ලං කරගන්න හදන පංචකාමයෙන් වැඩක් තියෙයිද? පිළිසරණක් තියෙයිද? ඔවුන් බලාපොරොත්තු වෙන දුක්ඛ දෝමනස්ය දුරු කරගන්න පුළුවන් වෙයිද? බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා අසරණයි. මට නොහැකි නම් මෙපමණ පංචකාමයකින් මේ සියලු දුක් කෙරවල කරන්න. මේ සත්‍යෝ කෙසේනම් මේ පස්කම් සැප හොයලා එදිනදා ජීවිතයේ නිදි වරාගෙන කටයුතු කරලා පංචකාම තෘප්තියෙන් දුක නැති කරගන්න උත්සාහවන්ත වෙන එක කෙසේවත් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා දුකට පිහිට, දුකට පිලිසරණ පංචකාමෙන් නෙවෙයි. පංචකාමයෙන් කිසිම පිහිටක් දුකට නැහැ. පංචකාමයෙන් පුළුවන් කමක් නැහැ ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස දුරු කරන්න. ඒ නිසා මේ දුක්ඛ දෝමනස දුරු කරන්න පාරක් ඇත්තන්, මාර්ගයක් ඇත්නම් මෙන්න මේ මාර්ගය මම සොයාගත යුතුයි. සොයාගත් කෙනෙක් ඇත්නම් අසා දැනගෙන මේ සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ ඇත්තන්ට ප්‍රකාශ කළ යුතුයි. මේ විදිහට කල්පනා කරන බෝධිසත්වයෝ ගිහි ගෙදරින් නික්මිලා යනවා. මේ දුකට පිළිසරණ හොයාගත්ත, දුකට හේතු හොයාගත්ත යම් කෙනෙක් ඇද්දයි හොයාගෙන මේම හොයාගෙන ගුරුවරු ළඟට යනවා. ආලාර කාලාම උද්දකලාම පුත්‍රලා ළඟ ධ්‍යාන භාවනා ක්‍රමයන් ප්‍රගුණ කරන මහ බෝසතාණන් වහන්සේ රූපාවචර ධ්‍යාන උපදව ගන්නවා. අරූපාවචර ධ්‍යාන උපදවගෙන බලනවා.
උපේක්ෂාවේ උපරිමයට ඇවිල්ලා සියලු ධානයන් වසී කරලා බලනවා නුවණින් විමසලා දුකට හේතුව මෙතන තියෙනවද කියලා. බලන මහා බෝසතාණන් වහන්සේට වැටහෙනවා කොපමණ නම් මම මෙවැනි ධාන සසරේ ලබලා හිටියද කියලා ධාන අභිඥා ශක්තියම දැක ගන්නවා. මේ ධානයේ කී වතාවක් නම් පිරිහිලා වැටිලා තියෙනවද? එනිසා මේ උපේක්ෂාවේ හිත හලවලා ධාන භාවනාව ප්‍රගුණ කළාට මේ දුක්ඛ දෝමනස්යන්ගෙන් ගැලවෙන මාර්ගය නෙවෙයි, පාර නෙවෙයි, මාවත නෙවෙයි කියලා දැනගන්නවා. එහෙම දැනගත්ත බෝසතාණන් වහන්සේ ඒ ආලාර කාලා මුද්දකලාම පුත්‍රල ළඟින් ඉවත් වෙලා යනවා. එහෙම ගිහිල්ලා උපරිමයෙන් දුක්ඛ දෝමනස්යන් ශරීරයට දීලා බලනවා. නොකා නොබී මේ ශරීරයට දැඩි වේදනා දීලා බලනවා. වේදනා දීලා පුළුවන් නේද මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. හැබැයි බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා දුක්ඛ පටිපදාවෙන් මේක කරන්න බෑ. දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කරලා බලනවා මේ දුක නසන්න සැපෙන් බෑ, සුඛ පටිපදාවෙන් බෑ. මොකද මන් සුඛ පටිපදාවේ උපරිමයෙන් හිටියා. මේ දුක නසන්න උපේක්ෂා පටිපදාවෙන් බෑ, මම උපේක්ෂා පටිපදාවේ උපරිමයට ගියා. මේ දුක නසන්න දුක්ඛ පටිපදාවෙමුත් බෑ, කිසිවෙක් නොකරන තරම් දුක්ඛ පටිපදාවක නිරත වුණා. දුක්ඛ පටිපදාවකින් බැරි නම්, සුඛ පටිපදාවකින් බැරි නම්, උපේක්ෂා පටිපදාවකින් බැරි නම් කෙසේද මේ දුක නසන්නේ? බෝසතාණන් වහන්සේ නුවණින් කල්පනා කරන්න ගන්නවා. මෙහෙම විමසන බෝසතාණන් වහන්සේට තේරුම් යනවා එහෙමනම් සැපෙන් බැරි නම් දුක නසන්න, දුකෙන් බැරි නම් දුක නසන්න, උපේක්ෂාවෙන් බැරි නම් දුක නසන්න, මේ දුක නසන්න නම් පුළුවන් කමක් නැහැ. දුක නසන්න ලෝකේ වෙන කිසිම ක්‍රමයකුත් නැහැ. එක්ක සැප, එක්ක දුක, එක්ක උපේක්ෂාව. මේ ක්‍රම තුන හැර ලෝකේ වෙන ක්‍රමයකුත් නැහැ. කොහෙන් බැලුවත් එක්ක සැපයට වැටෙනවා, එක්ක දුකට වැටෙනවා, එක්ක උපේක්ෂාවට වැටෙනවා. එහෙනම් ලෝකේ දුක නැති කරන්න ක්‍රමයක් නැහැ. බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා දුක නැති කරන්න බැරි නම් මේ නැති කරන්න බැරි දුක ඇති උනේ කොහොමද? නැති කරන්න බැරි දුකට හේතුව කුමක්ද කියලා නුවණින් විමසන්න පටන් ගන්නවා. බලනවා දුක්ඛ දෝමනස්ස පහයාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. මේ දුක්ඛ දෝමනස්ස සම්භව වුනේ කොහොමද? සකස් වුනේ කොහොමද? නැති කරන්න බැරි නම් මේ දුක ඇති වෙන්න හේතුව කුමක්ද කියලා විමසන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණට එකින් එක මෙනෙහි වෙන්න පටන් ගන්න. එතකොට පටිච්ච සමුප්පාදයේ බෝසතාණන් වහන්සේ අවබෝධ කරන්නේ අග ඉඳලා මුලට මිසක් මුල ඉඳලා අගට නෙවෙයි. දුකෙන් තමයි ආරම්භ කරන්නේ. දුක නැති කරන්න බැරි තැනයි දුකට හේතුව බලන්නේ. අන්න එහෙම බලනකොට බෝසතාණන් වහන්සේට තේරෙනවා ජාති පච්චයා ජරා මරණම්
ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාසා සම්භවಂತಿ. කොතන හරි දුකක් හට ගන්නව නම් හටගන්න හේතුව ජාතිය. ඒතොර ජාතිය කියනකොට අපේ ඔළුවට එන එකකුත් තියෙනවා. ඒක එන්නේ අවබෝධයෙන් නෙවෙයි අපි අහලා දැනගත්ත විදිහට. ජාතිය කිව්වම උපදිනවා කියලා හැමෝම දන්නවා. බෞද්ධ වෙන්න ඕන නෑ. ජාතිය කිව්වම උපදිනවා කියලා අබෞද්ධ අයත් දන්නවා. ඒ නිසා අපි කල්පනා කරන්න වෙනවා. මෙතනදී මේ ජාතිය කියලා අර්ථ දැක්වේ කුමක්ද කියන එක අපි තේරුම් ගන්න වෙනවා. ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ කාරණා එකින් එක ඊළඟට අපි විමර්ශනය කරමු. මේක මතු කරගත්ත විදිහ අපි ඩිංගක් බලමු මුලින්ම. ඊට පස්සේ උන්වහන්සේට දැන් නුවණක් පෑදිලා තියෙන හේතුව දකින්න හැම දෙයකම. නැති කරන්න නෙවෙයි නම් බලන්නේ ඇති වෙන්න හේතුව. එතකොට බලනවා ජාතියට හේතුව කුමක්ද කියලා. ජාතියට හේතුව බලනකොට තේරෙනවා භවපච්චයා ජාති. ජාතියට හේතුව භවය. මේ අපි වගේ කටපාඩම් කරලා නෙවෙයි මේක ගන්නෙ. බොහොම නුවණකින් ප්‍රඥාවෙන් විමර්ශනය කළා මතු කරගන්න දෙයක් තමයි මේ පටිච්චසමුප්පාදය කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම පමණයි පටිච්චසමුප්පාදයක් මතු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි හිතන විදිහට නෙවෙයි මේ භවය ගැන දන්නේ. මොකද අපි දන්න ටික නම් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේදී අවබෝධ කරගත්ත භවය අපිට අලුත් දෙයක් නෑ අවබෝධ කරන්න. ඒ නිසා වචනයකට සීමා වෙන්නේ නැහැ මේක. අපි ඒකත් හිමීට විමර්ශනය කරමු. භවයට හේතුව බලනවා. භවයට හේතුව බලනකොට තේරෙනවා උපාදාන පච්චා භවෝ. දැන් උපාදානය කියවට පස්සේ අපේ ඔළුවට එන එකක් තියෙනවා. හැබැයි ඒක නෙවෙයි උපාදානය. අපි ඒකත් තේරුම් ගන්න ඕන. ඊළඟට උපාදානයට හේතුව බලනවා. එතකොට උන්වහන්සේට අවබෝධ වෙනවා තණ්හා පච්චා උපාදාන. තණ්හාවට හේතු බලනවා. එතකොට අවබෝධ වෙනවා වේදනා පච්චා තණ්හා. වේදනාවට හේතු බලනවා. එතකොට අවබෝධ වෙනවා පස්ස පච්චා වේදනා. ස්පර්ශයට හේතුව බලනවා. එතකොට තේරෙනවා සලායතන පච්චා පස්සෝ. දැන් සලායතනයන්ට හේතුව බලනවා. නාම රූප පච්චා සලායතනම්. නාම රූප ඇති වෙන්න හේතුව බලනවා. විඥාන පච්චා නාම රූපම්. විඥාණයට හේතුව බලනවා. සංඛාර පච්චා විඥානං. සංඛාරයට හේතුව බලනවා. එතකොට තේරෙනවා අවිද්‍යා පච්චා සංඛාරා. දැන් ඔය පටිච්චසමුප්පාදයේ අංග 12 අපි මොකද කරන්නේ? අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ විදිහට කටපාඩම් කරගන්නවා. එහෙම පාඩම් කරගත්ත අපි හිතනවා දන්නවා කියලා. දැන් අපි හිතමු කිසිම බුදුදහම ගැන දන්නේ නැති කෙනෙකුට ඕක අපි පාඩම් කරගන්න දෙනවා වචන ටිකක්. අපි නොදන්න භාෂාවක මොනවා හරි වචන ටිකක් අපිට කියනවා පාඩම් කරන්න කියලා. අපි ඒක පාඩම් කරනවා. මතක තියාගන්නවා. හැබැයි අපි ඒක පාඩම් කරාට මතක තියාගත්තට උච්චාරණය කරාට අපිට ඒකේ අවබෝධයක් නැහැ. ඒකේ අර්ථකථනය අපි දන්නේ නැහැ. අඳුනන්නේ නැහැ. එතකොට අපිට කියන්න බෑ අපි මේ වචන ටික මතක තියාගත්තට අපි දන්නව නෙවෙයි. වචන ටිකක් මතක තියාගෙන. අපිට අද පටිච්චසමුප්පාදයට දන්නවා කියලා වෙලා තියෙන්නේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන
මෙන්න මේ වචන ටික මතක තියාගෙන අපි පටිච්චසමුප්පාදේ දන්නවා කියනවා. හැබැයි පටිච්චසමුප්පාදේ අපි අවබෝධ කරගන්න වෙනවා. හැබැයි අපිට හිතෙනවා මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප වලින් මේ පටිච්චසමුප්පාද විස්තර කරනකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පෙර සසරේ අවිද්‍යාව නිසා සංඛාර ගොඩනගලා විඥානයක් සකස් කරලා මව් කුස තුල බැහැගෙන නාම රූප කලලයක් සකස් කරගෙන සලායතන ටිකකින් මේ ලෝකෙට උප්පත්තිය ලැබලා ඒ සලායතන වලින් ස්පර්ශයන් අරගෙන ඒක වින්දනය කරලා ඒ වින්දනයන්ට තණ්හා උපාදාන ඇති කරගෙන මතු භවයක් සකස් කරලා මතු උප්පත්තියකට ගියොත් දුක එනවායේ කියන එක තමයි අපේ ඔළුවේ වැඩ කරන්නේ. හැබැයි ඔය අපි දන්න කතාන්දරේ. අපි හිතනවා පෙර මොකක් හරි එකක් නිසා දීපදුනා අද මොනවා හරි කරගත්තොත් මතුවට උපදිනවා. ඉතින් ඕක දන්න හැමෝම පටිච්චසමුප්පාද අවබෝධ කරලාද? ප්‍රශ්නාර්ථයක්. ඒතෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන ඵලයෙන් නිවෙන්නට සුදුසු තත්වයකටපත් වෙලාද? එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද නිගණ්ඨනාථ පුත්තත් දැනගෙන හිටියා පෙර කර්මයෙන් උපදිනවා කියලා. අද කර්ම කරගත්තොත් ඒ කර්මයට අනුව මතු ගිහින් උපදිනවා කියලා. ඒ නිසායි නිගණ්ඨනාථ පුත්ත පාපයට බය වුණේ, පාපයට ලැජ්ජ වුණේ. නිගණ්ඨනාථ පුත්තගේ සිල්වන්තකම අද කිසිම කෙනෙක් ළඟ නැහැ බැලුවොත්. නිගණ්ඨනාථ පුත්ත කොපමණ පවට බය වුණාද කිව්වොත් ඇල් වතුරත් නිවලා බොන්න, උණු වතුරත් නිවලා බොන්න, ඇල් වතුරත් නිවලා බොන්න. ඒ කියන්නේ නිගණ්ඨනාථ පුත්ත බිම ඇවිදින්නේ පුංචි සතෙක් හරි පෑගිලා මැරෙයි කියන බයට බයෙන් බීතියෙන් වෙවුලමින් බිම පාද පාදා පුංචි පුංචි සත්තුත් අයින් කරලා. කොච්චර නිගණ්ඨනාථ පුත්ත අතහැරියද කිව්වොත් ඇඳි වස්ත්‍රයත් නිගණ්ඨනාථ පුත්ත අතහැරලා දැම්මා. එපමණ පවට බය වුණු පාපයෙන් වැළකුණු එපමණ අතහැරීමක් සිද්ධ කරපු නිගණ්ඨනාථ පුත්ත මරණින් මත්තේ අපාගත වෙනවා. ඔන්න ප්‍රශ්නේ. නිගණ්ඨනාථ පුත්ත කර්මයේ කර්මඵලයේ විශ්වාස කළා. හැබැයි වෙනත් නියත මිත්‍යා දෘෂ්ටි වල බැහැගෙන හිටියා. සියල්ල අතහැරියම සීලවන්තකමේ උපරිමයට ගියාම ඇඳුන් නැතුව සැරිසරුවාම නිර්වාණය සාක්ෂාත් වෙනවා කියන නියත මිත්‍යා දෘෂ්ටියක හිටියා. සීලබ්බත පරාමාසයක හිටියා. ඉතින් ඒ නිසාම ඒකම හේතු වෙලා නිගණ්ඨනාථ පුත්ත අපාගත වෙනවා. එතකොට අපි කල්පනා කරන්න වෙනවා අපිත් මේ විදිහටම නිගණ්ඨනාථ පුත්තගේ තාලෙටම හිතනවා බුදුදහම කියන්නේ ඒ වගේ එකක් කියලා. පෙර කර්මය නිසා දීපදුනා අද කර්මය නිසා මතුවට උපදිනවා. ඒ නිසා අද පාප කර්මයන්ගෙන් වැළකීලා පින්දහම් කළාම කවදා හරි නිවන් දකිනවා. තර මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කවදා හරි නිවන් දකින්න නෙවෙයි. මේ වෙලාවේ යථාර්ථය අවබෝධ කරගන්න. එනිසා අපි තේරුම් ගන්න වෙනවා කවදා හරි නිවන් පතහගෙන යන මාර්ගයක් ප්‍රතිපදාවක් නෙවෙයි ලෞතර බුදු කෙනෙක් මතු කරන්නේ. මේ දැන් පච්චුප්පන්නව ධර්මය අවබෝධ කරගන්න ක්‍රමයක්. එනිසා අපි තේරුම් ගන්න වෙනවා
මේ වෙලාවේ දුක සමුදය වෙනවා නම් මේකට හේතුව මේ වෙලාවේ පවතින අවිද්‍යාව. මේ පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ පච්චුප්පන්න මොහොතේ. පච්චුප්පන්නයි කියලා කියන්නේ අපි මේ දැන් මේ වෙලාවේ අත්දැකීම් ලබන මොහොත. දැන් අපිට පේන ඇහෙන දැනෙන දැනගන්න තැන දිට්ඨ සුතමුත විඤ්ඤාත සිද්ධ වෙන තැන මේ දැන් මේ වෙලාවේ පටිච්චසමුප්පාදයේ අංග 12ම ක්‍රියාත්මක වෙනවා. මොකද මේ වෙලාවේ අවිද්‍යාව නිසායි අපිට මේ වෙලාවේ දුක සමුදය වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පටිච්චසමුප්පාදය තුළ. මොකද පටිච්චසමුප්පාද න්‍යාය ක්‍රියාත්මක වෙන විදිහ අපි බැලුවොත් මේ පටිච්චසමුප්පාදයේ අංග 12 නිකන් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. මේ පටිච්චසමුප්පාදයේ අංක 12 ක්‍රියාත්මක වෙන්නේ පටිච්චසමුප්පාද න්‍යායට අනුකූලව. ඒකට අපි කියනවා හේතුඵල න්‍යාය කියලා. කර්මඵල න්‍යාය නෙවෙයි හේතුඵල න්‍යාය. හේතුඵල න්‍යාය තමයි ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදන් නහෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේක දැනගන්න ඕන. න්‍යාය දන්නේ නැතුව අපි කොහොමයි අංග ටික ක්‍රියාත්මක වෙන විදිහ දැනගන්නේ? ඒක කරන්න බෑ. ඉමස්මින් සති ඉදන් හෝති. මේ ඇති කල්ලි මේ වේ. ඉමස්ස උප්පාදා ඉදන් උපජ්ජති. මේ උපදීමෙන් මේ උපදී. ඉමස්මින් අසති ඉදන් නහෝති. මේ නැති කල්හි මේ නොවේ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ නූපදීමෙන් මේ නූපදී. එතකොට මෙතන අපිට විශේෂ වැදගත්ම කාරණාවක් තියෙනවා. මේක නිසා ඒක වේ, මේක නිසා ඒක වේ, ඒක නිසා මේක වේ කියලා කතාවක් මේ න්‍යාය ඇතුලේ කතා කරන්නේ. මෙය කියන වචන දෙකක් තියෙනවා. මේ ඇති කල්ලිම මෙය වේ. එතකොට අපි තේරුම් ගන්න වෙනවා මේ ඇති කල්ලිම මේ වේ කියන්නේ වර්තමානයක් ගැන කතා කරන්නේ. මේ පටිච්චසමුප්පාද න්‍යායට එතකොට අනාගත වර්තමානයක් හෝ වර්තමාන අතීතයක් සම්බන්ධ නැහැ. අතීත වර්තමානයක් හරි වර්තමාන අනාගතයකට ගැලපීමක් නැහැ. එහෙනම් අපිට එතන කියන්න ඕන ඒක නිසා මේක වෙනවා, මේක නිසා ඒක වෙනවා කියලා. හැබැයි මේක කියලා අපි කියනවා නම් මේ කියන්නේ වර්තමානයේම සිදුවීමක්. ඒ නිසා අපි තේරුම් ගන්න වෙනවා මේ පටිච්චසමුප්පාදයේ අංග 12 ක්‍රියාත්මක වෙන්නේ පච්චුප්පන්න වර්තමානය තුළ. මේ ඇති කල්හිම මේ වේ, මේ උපදීමෙන් මේ උපදී. මේ නැති කල්හි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. අපි මේ වෙලාවේ එහෙමනම් බලන්න වෙනවා මේ පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දැන්. කොහෙද මේ පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ? ලෝකයේ තුල. මොකද්ද ලෝකය? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා පිරිසක්, ස්වාමීනි ලෝකය කියනවා. කුමද්ද මේ ලෝකය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, පංච උපාදානස්කන්ධේ ලෝකයයි. පංච උපාදානස්කන්ධේ හට ගැනීම ලෝකේ හට ගැනීමයි. පංච උපාදානස්කන්ධේ නැතිවීම ලෝකේ නැතිවීමයි. පංච උපාදානස්කන්ධේ නැති වෙන්න මාර්ගයක් ඇත්නම් මෙන්න මේක ලෝකේ නැති වෙන මාර්ගයයි. එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා
ගස්ගල් ඉරහඳ තාරකා අම්මා තාත්තා දුව පුතා ඇලදුල ගංගා මහා සාගර වලින් පිරිච්ච මුළු මහත් ලෝකයක් විදිහට සියලු අත්දැකීම් අපිට ලබලා දෙන්නේ පංච උපාදානස්කන්ධය තුලින්. ඒ සියලු දැනීම් හැඳිනීම් අපි ඇති කරගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඔස්සේ. එතකොට ස්කන්ධ පංචකය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට. එහෙනම් ලෝකය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට. රූපයෙන් තොර විච්ච, වේදනාවෙන් තොර විච්ච, සංඥාවෙන් තොර විච්ච, සංඛාරයෙන් තොර විච්ච, විඥාණයෙන් තොර විච්ච ලෝකයක් අපිට නැහැ. අපි මොනවා හඳුනගත්තත් මොනවා දැනගත්තත් කොයි විදිහට අපි දැනීම් හැඳිනීම් කළත් ඒ සියලු දැනීම් හැඳිනීම් ටික අපි සිද්ධ කරගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඔස්සේ. එහෙමනම් අපි සියලු දැනීම් හැඳිනීම් ටික කරගෙන කරගන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය. එහෙමනම් අපි අවබෝධ කරන්න තියෙන්නේ මෙන්න මේ ලෝකෙමයි. අපිට තව තැනකදී පෙන්නනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ කුමටද කියලා. පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ආර්ය සත්‍යයි. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. පංච උපාදානස්කන්ධයේ නොහට ගැනීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. පංච උපාදානස්කන්ධයේ නොහට ගැනීමට මාර්ගයක් ප්‍රතිපදාවක් ඇතනම් ඒක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයි. එහෙමනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් අපිට අවබෝධ කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. අපි කොහොම කුමක් කොතන අවබෝධ කළත් අපිට අවබෝධ වෙනවා රූපේ ඇත්ත ඇති සැටියෙන් දකින්න වෙනවා. වේදනාවේ ඇත්ත ඇති සැටියෙන් දකින්න වෙනවා. සංඥාවේ ඇත්ත ඇති සැටියෙන් දකින්න වෙනවා. සංකාරයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න වෙනවා. විඥානයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න වෙනවා. එතකොට මේ ටික උපමා රූපක සහිතව පෙන්නනවා. රූපේ පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥාව මිරිඟුවක්, සංකාරයේ කෙහෙල් කඳක්, විඥානයේ මායාවක්. අපිට එහෙමනම් මෙන්න මේ පෙන පිඩේ ස්වභාවය, දිය බුබුලේ ස්වභාවය, කෙහෙල් කඳේ ස්වභාවය, මිරිඟුවේ ස්වභාවය, මායාවේ ස්වභාවය අවබෝධ කරගන්න වෙනවා. ලෝකය අපි හරියටියට අවබෝධ කරන්න වෙනවා. ලෝකංච පජානාති, ලෝක සමුදයංච පජානාති, ලෝක නිරෝධංච පජානාති, ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. පජානාති කියලා කියන්නේ නුවණින් දැනගන්නවා. ලෝකයේ පිළිබඳ නුවණින් දකින්න වෙනවා. ලෝකේ හට ගැනීම පිළිබඳ නුවණින් දකින්න වෙනවා. ලෝකේ නිරෝධය පිළිබඳ නුවණින් දකින්න වෙනවා. ලෝක නිරෝධගාමිනී පටිපදාව පිළිබඳව නුවණින් දකින්නම වෙනවා. එහෙමනම් අපි බලමු කොහොමද මෙන්න මේ පංච උපාදානස්කන්ධය පටිසමුප්පාදයට ගලපන්නේ කියලා. අපි හිතනවා මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මහා බැරෑරුම් දෙයක් අවබෝධ කරන්න මේක කොහෙද දන්නේ තියෙන්නේ කියලා. මේ පංච උපාදානස්කන්ධය ඇත්තටම පොතේ නෙවෙයි තියෙන්නේ. අපි එදිනදා දකින්න තැන, අහන තැන, විඳින තැන ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධය. අපි රූප දකින්නවා කියන තැන ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයමයි.
අපි සද්ද අහනවා කියන තැන ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. අපි ගන්ධ විඳිනවා කියන තැන ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. අපි රසය භුක්ති විඳිනවා කියන තැන ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. අපි ස්පර්ශය භුක්ති විඳිනවා කියන තැන ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. එමනම් අපිට ලෝකයේ මුණ ගැහෙන්නේ පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටිකත් එක්ක. පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටික ලෝකේ නම්, පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටික පංච උපාදානස්කන්ධේ නම් අපේ ජීවිතය අවබෝධ කරගන්න එකමයි අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරන එකමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. හැබැයි මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ටිකෙන් තොරව මමත්වයක් පනවන්න බෑ. මම පිළිබඳ අපිට සියලු සංඥාවන් නැති වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහත් එක්ක. ඒකෙන් තොර මමෙක්ව නැහැ. මොකද අපිට පේන්නේ නැත්තම්, ඇහෙන්නේ නැත්තම්, දැනෙන්නේ නැත්තම්, දැනගන්න නැත්තම් මට පේනවයි කියලා හිතා ගන්න බෑ. මට ඇහෙනවයි කියලා හිතා ගන්න බෑ. මට දැනෙනවයි කියලා හිතා ගන්න බෑ. මම දැනගත්තයි කියලා හිතා ගන්නත් බෑ. එහෙනම් පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටිකමයි පංච උපාදානස්කන්ධය. මෙන්න මේ පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටික ක්‍රියාත්මක වන විදිහ තමයි පටිච්ච සමුප්පන්න භව කියලා කියන්නේ. මෙන්න මේ අංග 12ට යටත්වයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. දැන් අපි කල්පනා කරගන්න වෙනවා ජාතිය නැති වෙලා ජරා මරණ කියලායි අපි හිතන් ඉන්නේ. අපි එදිනදා ජීවිතේ හිතන්නේ ජාතිය මොනවා වුණාම ජරා මරණ වෙනවා කියලාද? ජාතිය නැති වෙලා. හැබැයි පටිච්චසමුප්පාදේ පෙන්වන්නේ ජාති පච්චයා ජරා මරණම්. ජාති සමුදයෝ ජරා මරණ සමුදයා. ජාතිය ඇති කල්හිම ජරා මරණ වේ මිසක ජාතිය නැති කල්හි ජරා මරණ කියලා නෙවෙයි. අපි හිතන්නේ ඉපදිච්ච එක නැති වුණාම ජරා මරණ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ජාතිය ඇති කල්හි ජරා මරණ කියලා. අපි මේ ජාතියට දීලා තියෙන අපි හිතන මව් කුසෙන් උපදින ජාතිය තමයි. අපි හිතන එදා ශරීරයේ විනාශ වෙලා පොළොවට පස් වෙලා යන තැනිමුත් ජරා මරණ අපි කතා කරනවා. හැබැයි අපි බලන්න වෙනවා මේ පෙන්නන ජරා මරණය කුමක්ද කියලා. මෙතනදී මේ පටිච්චසමුප්පාදේ පච්චුප්පන්නව බලනකොට මේ ජරා මරණය අපිට පෙන්වන්නේ ස්කන්ධ භේදෝ. ස්කන්ධ භේදය තුලින්. මොකද ස්කන්ධ භේදය කියලා කියන්නේ? ස්කන්ධයන්ගේ බිඳී යාම ජරා මරණයයි කියවම ස්කන්ධ කියවම අපි හිතන් ඉන්නේ මේ ශරීර කුඩුවේ බිඳී යාමක් කියලා. අපිට තේරෙන්නේ නැහැ අපිට ශරීර කුඩුව හම්බ වෙන්නේත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ටික ඔස්සේ කියලා. එනිසා මෙතන ස්කන්ධයන්ගේ බිඳී යාම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ බිඳී යාම. එතකොට ජාතිය විදියට පෙන්වන්නේ කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයන් උච්චති ජාතිය. කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනානම් පටිලාභෝ ආයතනයන්ගේ පටිලාභයක් පිහිට ගැනීමක් ඇද්ද? මෙන්න මෙතන ජාතියයි. එහෙනම් ඔන්න ඔබ කල්පනා කරලා බලන්න
මෙතන මේ ජාතිය කියලා කියන්නේ එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සමුදය වීම ජාතිය. ඒ ස්කන්ධයන්ගේ බිඳියාම ජරා මරණය. එහෙනම් ස්කන්ධයන් බිඳෙනවා මැරෙනවා බිඳෙනවා කියන්නේ හැදෙනවා බිඳෙනවා කියලා දකිනවා නම් ඒ අවිද්‍යාව තුලමයි ජාති සමුදයයි ජරා මරණ සමුදයයි අපි දකින්නේ. නිරෝධය නෙවෙයිනේ. ජාතිය සමුදය වුණා ජරා මරණ සමුදය වුණා. ජරා මරණ නිරෝධයක් නෙවෙයිනේ අපි දකින්නේ. ඒක කවුරු හරි කියනවා නම් මොහොතක් පාසා ස්කන්ධයන් නැති වෙලා නැති වෙන බව දැකීම චතුරාර්ය සත්‍ය අවබෝධය අවිද්‍යාව දුරු වීම කියලා එක හැම වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මොහොතක් පාසා ස්කන්ධයන් සමුදය වෙනවා නම් ඒ අවිද්‍යාව නිසාමයි සමුදය වෙන්නේ. ස්කන්ධයන්ගේ බිඳීම කියලා කිව්වේ ජරා මරණයේ සමුදය. එහෙනම් ජරා මරණ නිරෝධය නෙවෙයිනේ. එහෙනම් ඒ දුකත් සමුදයත් තුල මිසත් නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. අපිට එහෙමනම් මේ නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරන්න නම් අපිට අවබෝධ කරන්නට වෙනවා හරියාකාරයෙන්ම කුමද්ද මේ ස්කන්ධ පංචකය කියන්නේ කියලා. ස්කන්ධ පංචකය කුමද්ද කියලා අවබෝධ කරන්න අපිට එන්න වෙනවා මේ වර්තමාන මොහොතට. අපි වර්තමාන මොහොත කියලා අර්ථ දක්ව ගන්නෙත් මේක තේරුම් ගැනීමේ පහසුවට, තෝරා බේරා ගැනීමේ පහසුවට. මම මේකට පුංචි උපමාවක් ගන්නවා. මේක වඩාත් පැහැදිලි කරගන්න සුදුසුම උපමාව විදිහට මම දකිනවා අප්පුඩි හඬ. දැන් අපි හිතුවොත් අප්පුඩියක හඬක් අපි මේ විදිහට ගන්නවා කියලා. දැන් අපිට කියන්න බෑ ඔය හඬ ඇහුණා. දැන් කොහෙටද ගියේ කියලා අපි හෙව්වොත් ඔය හඬ අපි කාටවත් ඔය හඬ නැවත හොයාගෙන ඉන්න බෑ. ගිය තැනක් නැහැ. අහවල් තැනට ගිහින් පදිංචි උනායි කියලා කියන්න බෑ. දැන් අර අහවල් තැනට ඒ හඬ ගිහින් නැවතිලා තියෙනවායි කියලා කියන්න බෑ. අපි බලනවා එහෙමනම් ගිය තැන නැති මේ හඬ ආවේ කොහෙන්ද? අපි හොයලා බලනවා කොහේ කොතනක හරි සැරිසරමින් තිබිලා ආපු එකක්ද? අනේ එහෙම එකකුත් නෙවෙයි. ආපු තැන හොයන්න බෑ. අපි බලනවා මේක දකුණු අත ඇතුලේ තිබිලාවද කියලා. නෑ බලනකොට දකුණු අත ඇතුලෙන් ඇවිල්ලා නෑ. බලන වම් අත ඇතුලේවත් තිබිලාවද කියලා. වම් අත ඇතුලේ බලන එහෙම හඬක් තව තියෙනවද කොතන හරි තිබිලාවද කියලා. බලනකොට නෑ. හැබැයි දකුණු අතේ තිබිලා ආපු නැති වම් අතේ තිබිලා ආපු නැති දකුණු අත වම් අත ස්පර්ශය වෙනකොට ඉපදුනා. හැබැයි කොහෙවත් තිබිලාවේ නැහැ. ඉපදිච්ච දේත් අතන තිබුණා මෙතන තිබුණා කියලා කියන්නත් කලින් ඉක්මිලා ඉවරයි. ඉක්මුනේ කොහෙටද කියලා හොයලා බැලුවොත් එහෙම තැනකුත් නැහැ. ඉක්මුණු තැනකුත් නැහැ. ආපු තැනක් හරියට කියන්න බෑ. කොතනද තිබුණේ කියලා හරියට කියන්න බෑ. ගිය තැන පනවන්න බෑ. ආපු තැන නිට්ටය නොවන, තිබුණු තැන නිට්ටය නොවන, ගිය තැන නිට්ටය නොවන අස්තිර වූ ධර්මයක් එහෙමනම් මේ හිච්ච හඬ. ඒක අනිත්‍ය වුණු ධර්මයක්. නිට්ටය වශයෙන් නිශ්චිත වශයෙන් පෙන්වන්න බෑ. කොහෙන් ආවාදෝ, කොහේ තිබුණාදෝ, කොහේ ගියාදෝ කියලා. එතකොට අපි කල්පනා කරලා බලමු මේ හඬ කතා කරන කෙනෙක් කියලා හිතමු අපි. මේ හඬ කියන්නේ පුජ්‍යලයක් කියලා අපි අනුමාන කරමු.
මේ හඬ කියන්නේ පුජ්‍යලත්වය කියලා අපි අනුමාන කරමු. උපමා කරමු. මේ පුජ්‍යලයට අපි හිතමු කතා කරන්න සිද්ධ වෙනවා කියලා දැන්. Taman ගැන. මේ පුජ්‍යලයා හොයලා බලනවා Taman කොහේ සිට දාවි කියලා. මේ පුජ්‍යලයා හොයලා බලනවා Taman කොහෙටදෝ යන්නේ කියලා. හොයලා බලනකොට Tamanට තේරෙනවා Taman ආපු තැනක් නැහැ, තිබුණු තැනක් නැහැ, යන තැනක් නැහැ නෝවේ. Tamanට Taman ගැන හිතා ගන්න වෙන්නේත් මේ ඇහිච්ච වෙලාවෙ නෝවේ. මං එළියට ආවේ නැත්තම් මට මං ගැනවත් හිතා ගන්න බෑ. මං එළියට ආපු නිසා නේන්නම් මට දකුණු අත ගැන කතා කරන්න ඕනෙත්. මට වම් අත ගැන කතා කරන්න ඕනෙත් එළියට ආපු වෙලාවට විතරනේ. එළියට ආවේ නැත්තම් මං දකුණු අත ගැන කතා කරන්නත් මම නෑනේ. එළියට ආවේ නැත්තම් මට වම් අත කතා කරන්නත් මම නෑනේ. එහෙනම් මට දකුණු අත හම්බෙන්නෙත් මම මේ එළියට ආපු වෙලාවෙමයි. මට වම් අත හම්බෙන්නෙත් මම මේ එළියට ආපු වෙලාවෙමයි. එහෙමනම් මම කොහෙවත් තිබුණු කෙනෙක් නෙවෙයි. මම කොහේවත් හිටිය කෙනෙක් නෙවෙයි. මම කොහෙටවත් යන කෙනෙක් නෙවෙයි. මම කොතනකවත් ඉන්න කෙනෙකුත් නෙවෙයි. මේ එළියට ආපු නිසා මම දකුණු අත වම් අත ස්පර්ශ වෙලා ආවයි කියලා කියා ගන්නවා එච්චරයි. දකුණු අත වම් අත ගැන මම කතා කරන්නේ මාව එළියට ආපු නිසා. අන්න ඒ වගේ තමයි ඔබ මට පේනවා කියලා කියන්නේ මේ වර්තමානයේ පේන නිසා. මට ඇහෙනවා කියලා කියන්නේ වර්තමානයේ ඇහෙන නිසා. ඔබට වර්තමානයේ පෙනීම නැත්තම් ඔබට කවදාකවත් ඇහි රූපේ අත්දැකීම ලබන්න බෑ. ඔබට ඇහිම නැති විච්ච තැන කනේ ශබ්දයේ අත්දැකීම නැහැ. ඒ නිසා පෙනීම ඇති කල්හිම ඇහැ රූපේ ගැන ඔබ අත්දකිනවා මිසක පෙනීමෙන් තොර ඇහැ රූපයක් ගැන කතා කරන්න බෑ. ඇහිමෙන් තොර කන ශබ්දයක් කතා කරන්න බෑ. ඒ නිසා ඔබ ජීවිතේ මේ වෙනකොට ඇහැ කියලා හිතාගෙන ඉන්න තැන අමතක කරන්න. දැනන් ඉන්න ටික. මොකද අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහැ කන නාසය දිව ශරීරය සනිදස්සන නෙවෙයි අනිදස්සන ධර්ම. දකින්න බැරි ධර්ම විදිහට. අපි හිතන් ඉන්නේ අපි ඇහැ දැක්කා කියලා. අපි කන දැක්ක, නාසය දැක්ක, දිව දැක්ක කියලා. මම මේකට පුංචි උපමාවක් කියන්නම්. ඔබ හිතන්න කොළ කෑල්ලක් අරගෙන ඒ කොළේ ඔබේ අම්මගේ රූපය ඔබ අඳිනවා. ඔබ අම්මගේ රූපය අඳලා කොණ්ඩේ පාට කරලා ඇස් හැඩ වැඩ කරලා කන් නාස දිව ශරීර ඔක්කොම අඳිනවා ඔබ දන්න විදිහට. ඔබ කොළේ අල්ලලා කියනවා මේ මගේ අම්මගේ කෙස්, මේ මගේ අම්මගේ ඇස් දෙක, මේ මගේ අම්මගේ කන් දෙක, මේ මගේ අම්මගේ නාසය කියලා ඔබ බලනවා. හැබැයි ඇත්තට මේ ඔබ කොළේ දකින්නේ ඇස් කන් නාසය දිව ශරීර නෙවෙයි. යථාර්ථයෙන් බැලුවොත් ඔබ දකින්නේ ඔබේ අම්මගේ මොකුත්ම නෙවෙයි, ඇත්තටම තින්ත ටිකනේ දකින්නේ නේ. වර්ණ සටහන දකින්නේ. ඒ තින්ත ටික දිහා බලාගෙන මේ මගේ අම්මගේ ඇස් කන් නාසය දිව ශරීර කියලා අම්මා නැමැති ප්‍රතිරූපයක් ඔබ මනසෙන් ආවර්ජනය කරනවා. ඒක තමයි කරන්නේ මානසිකාර සම්භවෝ සබ්බේ ධම්මා. පස්ස මූලිකා සබ්බේ ධම්මා. දැන් ඔබ කරන්නේ මොකද්ද? මේ වර්ණ සටහන දිහා දැකලා ඔබ හිතනවා මගේ අම්මගේ ඇස් මන් දැක්කේ, මේ කන් දැක්කේ, නාසය දැක්කේ කියලා. ඇත්තම කතාව තීන්ත ටික මිසක ඒකේ ඇති ඇස් දෙකක්, කනක්, නාසයක්, දිවක්, ශරීරයක් නෑ නෝවේ. ඔබ මේ මගේ අම්මගේ කෙස් කියලා අල්ලනවා. අර චිත්‍රේ. මේ මගේ අම්මගේ කන් දෙක, ඇස් දෙක, නාසය, දිව ශරීරය කියලා අල්ලලා බලනවා.
තේ අම්මගේ කෙස්ලොම් නියද සම්මස්නහර කියලා හිතාගෙන ඇල්ලුවට අහුවෙලා තියෙන්නේ බැලීනම් කොලේ. වර්ණ සටහන අල්ලන්න බෑ. මොකද වර්ණ සටහන ඇහැට විතරයි ගෝචර. කයට ගෝචර උනේ තද ගතිය, බුරුල් ගතිය, සිනිදු ගොරෝසු උණුසුම් සිසිල් ගතිය විතරයි. දැන් ඔබට එතන නම් හොඳටම පැහැදිලි අම්මා ඇල්ලුවෙත් නෑ, අම්මා දැක්කෙත් නෑ කියලා. එහෙනම් ඒ කොලේ අම්මා ඉඳලාම නෑ. එහෙනම් ඒ කොලේ අම්මා දැකලාම නෑ, අම්මා අල්ලලාම නෑ. එහෙනම් අම්මෙක් ඉඳලම නෑ කොලේ, අම්මව දැකලම නෑ කොලෙන්, අම්මව අල්ලලම නැති බව පැහැදිලි. අපි ඇත්ත යථාර්ථය අම්මා කියන තැනට ඇවිල්ලා බැලුවත් අපේ ඇහැට අම්මා පේන්නේ නැහැ. අපි අම්මා කියලා ආවර්ජනය කරන ඇහැට වර්ණ සටහන විතරයි ගෝචර. ඇහැට ගෝචර වර්ණ සටහනමයි. එතකොට මේ වර්ණ සටහන දිහා බලාගෙන අපි මගේ අම්මා දකින්නවා, මේ මගේ අම්මගේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා ඔබ මානසිකාර කරන ස්වභාවයක් තියෙනවා දැන කියාගත්ත ටිකත් එක්ක. ඔබ එදිනදා ජීවිතය දැනගත්ත ටික ඇත්තක් කියලා හිතාන බැලුවොත් මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. හැබැයි එතන තියෙන පෙනීමක්. පෙනීම ඔබට දැන් මොකක් කියලාද? ඒ පෙනීම අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති, වර්තමානයේ නිට්ටය වශයෙන් නොමැති වර්තමානයේ සිද්ධ වෙච්ච පෙනීම. ඒ පෙනීම නිසා ඔබ ලබපු ඇහැ රූපේ අත්දැකීම මිසක ඇහැ රූපේ අත්දැකීම අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති, වර්තමානයේ නිට්ටය වශයෙන් නොතිබපු අත්දැකීමක්. හැබැයි අත්දැකීම ඔබට මම වෙලා, මගේ අම්මා වෙලා නිට්ටය සංඥාවටපත් වෙලා. ඔබට පෙනීමක් බවටපත් වෙලා නැහැ. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ඉමස්මින් සති ඉදන් හෝති වෙලා නැහැ. මේ ඇති කල්ලිම මේ වේ කියන ධර්මතාවයෙන් පරිබාහිරට ගිහිල්ලා පෙනීම ඇති කල්ලිම ඇහැ රූප වේ කියන න්‍යායට පටහැනිව ඔබ හිතාගෙන ඉන්නවා අතීතෙත් හිටපු, දැමුත් ඉන්න, අනාගතයටත් යන මගේ ආදරණීය අම්මා කියන තැනින් නිත්‍ය සංඥාවට කොටු වෙලා. ඔබ ඇත්තටම මේ මගේ අම්මගේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇහැ කන නාසය දිව ශරීරය කියලා හිතාගෙන ඇල්ලුවට අහුවෙන්නේ අර කොලේ අල්ලනකොට දැනුණා වගේම තද ගති, බුරුල් ගති, සිනිඳු ගති, ගොරෝසු ගති මායි ඒක දැනීමක්. ඒ දැන ගැනීම මේ වෙලාවේ සිද්ධ වුණු රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ඔබේ ස්කන්ධ පංචකයේ අත්දැකීම. ඒ දැන ගැනීම ඔබට අම්මගේ ඇහැ අල්ලනවා වෙලා, කන අල්ලනවා වෙලා, නාසය අල්ලනවා වෙලා. හැබැයි දැනගැනීමක්. හැබැයි ඔබේ පැත්තේ අවිද්‍යාව නිසා සිහිපත් කරපු ආවර්ජනය ඇස්කන් නාස දිව ශරීර අල්ලන බවට පත් කරලා. අර කොලේ දැකපු එකයි මේ දකින්න එකේ වෙනසක් නැහැ. හැබැයි කොලේ අම්මා හිටපු නැති බව, කොලේ අම්මා දැක්කේ නැති බව ප්‍රත්‍යක්ෂ වුණාට මේ ලෝකේ ඔබට තාම ප්‍රත්‍යක්ෂ කරගන්න තරම් නුවණ පහළ වෙලා නැහැ. එතකොට හිතන්න එපා කවුරු හරි මේ අම්මා තාත්තා නැහැ කියලා නියත මිත්‍යා දෘෂ්ටියකට යනවා නෙවෙයි, මේ පෙනීමේ ඇත්ත උපමා කරන්න අම්මව ගත්තේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න වෙනවා පෙනීම කියන කාරණාව සිද්ධ වෙන විදිහ දැක්කේ නැත්නම් ඔබට පෙනීම නිත්‍ය වෙනවා. එතකොට ඔබට පෙනීම ඇත්ත වුණොත්, පෙනීම අහවල් දෙයක් වුණොත්, පෙනීම ඔබට යමෙකුට පේන යමක් බවට පත් වුණොත්, මට පේන අහවල් දේ බවට පත් කරගත්ත තැනම තමයි දුක. අන්න එතන තමයි ඔබට දුක සමුදය වෙන්නේ. මෙන්න මේ පෙනීමම දුක බව නොදකින නිසා පෙනීම අම්මා තාත්තා කරගත්තට පස්සේ දුක සමුදය වෙනවාම තමයි. ඇයි? දැන් ඔබට අම්මා තාත්තා දුව පුතා ඉරහඳ තාරකා ගස්ගල් වලින් පිරිච්ච නිත්‍ය ලෝකයක් තියෙනවා. ඊයේ තිබුණු අදත් තියෙන මතුවටත් පවතිනවා. ඒ නිසා ඔබට ඒ ලෝකේ කැඩීම, කුඩුවීම, බිඳීම, වැහැරීම හම්බ වෙනවා. හැබැයි ඇත්තම කතාව මේ වෙලාවේ අපිට ඉදිච්ච කෙස් හම්බ වෙන්නේ නැහැ. වැටිච්ච දත් හම්බ වෙන්නේ නැහැ. මේ වෙලාවේ පෙනීම හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. හැබැයි
ඒ පෙනීමේ ඇත්ත නොදන්නකම නිසා ඔබ අතීතයේ මෙහෙම තිබුණා දැන් මෙහෙම වෙලා අනේ අපොයි රැලි වැටිලා හැම අනේ අපේ කෙස් ටික හැලිලා දත් ටික හැලිලා කියලා අපි මොකද්ද වෙන්නේ? අතීත වර්තමානයක් සාපේක්ෂ කර කර නිත්‍ය සංඥාවට බැහැ දුකට කොට වෙනවා. වර්තමානයේ පේනවයි කියන සිද්ධිය පෙනීමෙන් අවසන් කරගන්න නුවණ නැති නිසා ඒක අපි කෙස් බවට පත් කරගෙන දැන් ඔබට කෙස් හම්බ වුණොත් අනිවාර්යෙන් හම්බ වෙච්ච කෙස් දිරනවා. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ චතුරාර්ය සත්‍යයේදී පෙන්වන්නේ දුක නැති කරගන්න විදිය නෙවෙයි දුකට හේතුව. එහෙනම් දුක සමුදය වෙන්නේ මොකක් නිසාද? පෙනීම සකස් වෙන හේතු ප්‍රත්‍යයෙන් කියලා නොදකින කම නිසා. පෙනීම නිත්‍ය සංඥාවෙන් අරගෙන ඒ පෙනීම අම්මා තාත්තා දුව පුතා ඉරහඳ තාරකා ගස්ගල් වලින් පිරිච්ච ලෝකයක් බවට පත් කරගෙන මමයි ලෝකයයි කියන මඤ්ඤණාවකට කොට වෙලා ඔබට මේ වටාපත මුණ ගැහෙන විදිහත් ඔබට ඔබව කියලා තියෙන තැන මුණ ගැහෙන විදිහත් දෙකම එක විදිය. මේකත් වර්තමානයේ සිද්ධ වෙන පෙනීමක් රූප වේදනා සංඥා සංකාර විඥාන ටික නිසා මේකත් වර්තමානයේ සිද්ධ වෙන පෙනීමක්. ඒ නිසා මේක එළියයි ඇතුළයි කියලා ભેදයකටපත් කරන්න බෑ ඔබට. මෙන්න මේ එළිය දෙයක් දකින්න ඇතුළේ කෙනෙක් ඉන්නවා කියන මහ මුලාසහගත දෘෂ්ටියෙන් නිත්‍ය සංඥාවට බැහැගෙන මමයි ලෝකයයි කියන දෙපැත්තක අතරමං වීම සිද්ධ වෙච්ච නිසාම ඔබට දුකයි සමුදයයි කියන දෙකට මැදි වෙන්න සිද්ධ වෙලා. එහෙනම් මේ ලෝකය කියලා කියන්නේ දුකයි සමුදයයි හැර වෙන කිසිවක් නැහැ. ඔබට ලෝකයේ මුණ ගැහෙන හැමතැනම දුක සමුදය බව අවබෝධ කරගත්තොත් එතනමයි නිරෝධ මාර්ගය. ඔබට තේරුණොත් මෙතන නිත්‍ය වශයෙන් පවතින දෙයක් නෙවෙයි තියෙන්නේ. පෙන පිටක් කියලා කියන්නේ තියෙන දෙයක් නෙවෙයි තියෙනවා වගේ පෙන්වන දෙයක්. දිය බුබුලක් කියන්නේ තියෙන දෙයක් නෙවෙයි තියෙනවා වගේ පෙන්වන දෙයක්. මොකද පෙන පිට කියලා ඔබ කොච්චර එක්කහුව කරගන්න හැදුවා පෙන පිටු එක්කාසු කරන්න බෑ. අනේ දිය බුබුලක් තියනවා කියලා හිතාන ගන්න හැදුවොත් කවදාකවත් දිය බුබුල ගන්න බෑ. ඔබ මිරිඟුවේ වතුර හොයන්න ගියාට කවදාකවත් මිරිඟුවේ වතුර විතරක් නෙවෙයි මිරිඟුව තියෙන තැන හම්බ වෙන්නෙත් නෑ. සංඥාවේ ස්වභාවය. කෙහෙල් කඳේ කවදාකවත් අරටු හෙව්වට අරටු හම්බ වෙන්නේ නෑ. ඒ වගේම මායාව ඇත්තක් නෙවෙයි. ඒ නිසා මෙතන පෙන්වන්නේ නැති දෙයක් ඇති විදියට මවාපාන දේ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙන ධර්ම නෙවෙයි උපදින ධර්ම හේතු ප්‍රත්‍යයෙන්. කොහෙවත් තිබිලා ආපු නැති වර්තමානයේ නිත්‍ය වශයෙන් නොපවතින අනාගතයට නොයන ධර්මතාවය ඔබ නිත්‍ය සංඥාවෙන් අරගෙන මෙන්න මේ නිත්‍ය සංඥාව නිසාම මහා අවිද්‍යාවගෙන අන්ධකාරයක පැටලිලා ඔබට අද ජරා මරණේ මුණ ගැහෙනවා නම් ඒ අවිද්‍යාව නිසා. ඒ නිසා ඔන්න අපි තේරුම් ගන්න වෙනවා මොහොතක් පාසා ස්කන්ධයන් නැති වෙලා නැති වෙනවා කියලා දකින්න එකත් අවිද්‍යාව. ඒකට අපි කියන්නේ සමුදය මිසක් නිරෝධය නෙවෙයි. අපි තේරුම් ගත්තා නම් මේ වර්තමානයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇති වෙන බවට පෙන්වුවට කොහෙවත් තිබිලා ආපුවත් අනාගතයට යනවත් වර්තමානයේ නිත්‍ය වශයෙන් ඇතිවිච්ච දෙයක්වත් නෙවෙයි කියලා තේරුම් ගත්තා නම් අන්න එතන අපිට තියෙන නිරෝධයක්. එදාට අපිට ස්කන්ධයන්ගේ සමුදය කියන්නේ බොරුවක් බව තේරෙනවා මායාවක් බව තේරෙනවා. එහෙම තේරුණා නම් නැවත ස්කන්ධ බිඳීමක් අපිට හම්බ වෙන්නේ නැහැ. ජරා මරණයක් අපිට සමුද වෙන්නේ නැහැ. අපිට මුණ ගැහෙන්නේ ජරා මරණයන්ගේ නිරෝධය. එහෙමනම් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කවුරු හරි බලනවා නම් ඒ අවිද්‍යාව නිසාම ජාතියේ සමුදය වීමත් ජරා මරණයේ සමුදය වීමත් මිසකේ දකින්නේ. ජාති නිරෝධයත් ජරා මරණ නිරෝධයත් නොවන බව මතක තියාගන්න. අපි ජාතිය නිරෝධ කරමින් ජරා මරණ නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්නට නම් මේ ධර්මතාවය මනාන් නුවණකින් අවබෝධ කරගත යුතුයි. අද දවසේ අපි සිද්ධ කරගන්නට යෙදුණු මේ ධර්ම දේශනාවේ ධර්ම කාරණා තුලින් උත්සාහවන්ත උනේ
චතුරාර්ය සත්‍ය ධර්මයන් මූලික කරගෙන ඔබට මේ වර්තමානයේ සිද්ධ වෙන පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳ අවබෝධය ලබා දෙන්නට. ඔබට අවසාන වශයෙන් එහෙමනම් තේරෙන්නට ඕන වැටහෙන්නට ඕන කාරණාව තමයි අවිද්‍යාව නිසාම තමයි එහෙනම් අපිට හම්බෙන්නේ කෙනෙක් ඉඳගෙන සංකාර කර කර කෙනෙක් දැන කියාගෙන විඥාණයෙන් කෙනෙක් මේ ලෝකේ නාම රූප හඳුනගෙන අස්කන්නාසවලින් ස්පර්ශ කර කර කෙනෙක් මේ ලෝකේ වින්දනයන් භුක්ති විඳිමින් තණ්හා වෙවි උපාදාන කර කර ජරා මරණයකට යනවා කියන දේ මුණ ගැහෙන්නේ අවිද්‍යාව නිසා. අපිට තේරෙනවා එහෙමනම් මේක අංග 12ක් විදිහට අපිට වෙන් කළා කිව්වට මේ වර්තමානයේ තුලමයි අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන ජාති ජරා මරණ ටික සමුදේ වෙන්නේ අපේ අවිද්‍යාව නිසා මේ වෙලාවෙමයි. ඔබට ජාතියක් ජරාවක් මරණයක් නොමැති නිවන කියලා කියන්නේ මේ ජරා මරණයන්ගේ Nirodha දකින නුවණ පහල කර ගැනීම. එතනයි නිවීම තියෙන්නේ. නැත්තම් හැමදාම ඔබ හිතනවා දුක ඇත්තක් කියලා. එහෙනම් දුක කියන්නේ අනිත්‍ය විච්ච ධර්මයක්, ජරා මරණ කියන්නේ අනිත්‍ය විච්ච ධර්මයක් මිසක නිට්ටය වශයෙන් පවතින සදාතනික ඇත්තක් නෙවෙයි. මේ අංග 12ම දෘෂ්ටි 12ක්. එහෙනම් දුක කියන්නේ දෘෂ්ටියක්ම මිසක සත්‍යයක් නෙවෙයි. දුක්ඛ ආර්ය සත්‍යමයි සත්‍ය. එහෙනම් නිරෝධ මාර්ගයයි යථාර්ථය. මෙන්න මේ දුක සමුදය කියන්නේ ලෝකයක්, නිරෝධ මාර්ගය කියන්නේ ලෝකෙන් මිදෙන මාර්ගයක් බව අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය නුවණ පහළ කර ගැනීම පිණිසම අද දවසේ සාකච්ඡා කරගන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් හේතු වේවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. රාගක්ඛයෝ නිබ්බානං